අපි අද පාඩම් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා දුර පුතාලට සුබ සන්ධ්‍යාවක් අපි ඊයේ ඒ පාඩම ඉවර කරා අපි අද දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය කියන එක සාරාංශගත කරන්න බලාපොරොත්තු වෙනවා අපි මුලින්ම කරේ මේ සරල රේඛීය චලිතය කියන එක අපි මුලින් කතා කරේ ඒකෙන් ඉඳන් අපි සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදි සරල රේඛීය චලිතය කියන එක එතකොට සාරාංශය අපි බැලුවොත් එහෙම මුලින්ම මේ කොටස ලියා ගන්න දූල පුතාලා කල් ලියාගෙන තියෙනවා කමක් නැහැ මේක ලියා ගන්න වෙනවා වැදගත් කොටසක් එතකොට මේ කොටස චුට්ටක් ඉන්න මේ කොටස ඇඳ ගන්න උඩ මාතෘකාව අවශ්‍ය නැහැ මේක ඇඳ ගන්න මේක වැදගත් වෙන්නේ අපි දෙවෙනි පාඩම 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම අපි සාරාංශ කරන්නේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය කියන කොටස අපි සාරාංශගත කරන්නේ එතකොට මේකෙදි අපි අදිශ රාශියක් කියන එකයි දායිශික රාශියක් කියන එකයි වැදගත් වෙනවා මේක ඇඳගෙන මේක ලියා ගන්න මේ ආකාරයට දුල පුතාලා උඩ මාතෘකාව වැදක් නැහැ මේ කොටස වැදක් නැහැ මේක ඇඳ ගන්න අදිශ රාශියක් දායිශික රාශියක් කියන්නේ මොකක්ද කියන එක ඒක වැදගත් වෙනවා දෙවෙනි පාඩම චුට්ටක් ඉන්න මම ආපහු මුල් පිටුවට යන්නම් සරල රේඛීය චලිතය 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය කියන කොටස මේ කතා කරන්නේ සරල රේඛීය චලිතය ඊටාම පහසු පාඩමක් සරල රේඛීය චලිතය කියන එක අපි ඒක උපරිම ලකුණු ගන්න පුළුවන් කොටසක් විභාගයකදී ඒක හොඳට මතක තියාගන්න මේ කොටස ලියා ගන්න අදිශ රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ කියන එක අදිශ රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් තියෙන දිශාවක් නැහැ කියන එක දායිශික රාශියක් කියලා කියන්නේ විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා ඒක හොඳින් මතක තියාගන්න ඕනේ එතකොට අදිශ රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ දායිශික රාශියක් කියලා කියන්නේ විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා එතකොට අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා දුල පුතාලා තාම ලියනවා නම් එහෙම ලියාගෙන යන්න අදිශ රාශි වලට උදාහරණ ලියා ගන්න දුල පුතාලා මේ කොටස අදිශ රාශි දුර වේගය කාලය ස්කන්ධය කියන එක අදිශ රාශි වලට එතකොට දුර වේගය කාලය ස්කන්ධය කියන එක ඒක අදිශ රාශි වලට උදාහරණ අපි සමහර අවස්ථාවලදී ඊට පස්සේ අපි කතා කරපුවා අපි ලියාගත්තා මේක අදිශ රාශියක්ද දායිශික රාශියක්ද කියලා ලියාගෙන ඇති ඒක දූල පුතාලා පස්සේ ඕනම් මේකට ඇඩ් කරගන්න අපි වෙනත් පාඩම් වලදී ඒක සමහර ඒකක අපි අදිශ රාශියක්ද දායිශික රාශියක්ද කියන එක අපි ලිව්වා ඒ කොටස් මේකට ඇඩ් කරගන්න දූල පුතාලා
ඊළඟට දායිශික රාශි කියලා ලියලා උදාහරණ කියලා ලියලා එතකොට විස්ථාපනය ප්‍රවේගය ත්වරණය බර බලය ගම්්‍යතාවය කියන කොටස එක ලියාගන්න එකට විස්ථාපනය ප්‍රවේගය ත්වරණය බර බලය ගම්්‍යතාවය ඒ කොටස ලියාගෙන ඉවරුණ නම් කියන්න දුල පුතාලා ලියාගෙන ඉවරුණොත් අපි ඒක බැලුවොත් එහෙම එතකොට දෛශික රාශිවලට උදාහරණ එතකොට විස්ථාපනය ප්‍රවේගය ත්වරණය බර බලය ගම්්‍යතාවය අධිශ රාශිවලට උදාහරණ දුරවේගය කාලය ස්කන්ධය කියන එක දෛශික රාශිවලට උදාහරණ විස්ථාපනය ප්‍රවේගය ත්වරණය බර බලය ගම්්‍යතාවය දුර පුතාලා ලියාගෙන ඉවර නම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා chat එකේ හරි දාන්න ලියාගෙන ඉවර නම් ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා පිටුව අච්චු පොතේ පිටුව චුට්ටක් ඉන්න මම බලන්න චුට්ටක් ඉන්න අච්චු පොතේ පිටුව චුට්ටක් ඉන්න මම එක බලන්න අච්චු පොතේ පිටුව විසිතුන්වෙනි පිටුවේ තියෙන ඉඳන් කරා යන්නේ අපි අච්චු පොතේ 23 වෙනි පිටුවේ ඉඳන් විසිතුන්වෙනි පිටුව කොට තමයි අපි මේ කතා කරන්නේ පාසල් පෙර පොතේ 23 වෙනි පිටුව මේක ලියලා ඉවර නම් කියන්න දුල පුතාලා එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ පාඩමේදී මෙතන කොටසේදී අපි වැදගත් වෙන්නේ එතකොට අදිශ රාශියක් කියලා කියන්නේ විශාලත්වය විතරයි දායිශික රාශියක් කියන්නේ විශාලත්වයයි දිශාවයි දෙකම තියේ කියන එක ඕකේ අපි ඊළඟ පිටුවට යන්න බලාපොරොත්තු වෙන එහෙනම් තාම ලියන දුර පුතාලා ඉන්නව නම් කියන්න අපි ඊළඟ පිටුවට යනවා මේ පිටුව මේ කොටස මේ පාසල් පොතේ තියෙන කොටස අපි PowerPoint එකකට ගත්තු කොටසක් පුතා ඒක නිසා මේ පාසල් පෙර පොතේ නැහැ ඇත්තටම ඒකේ තියෙන වැදගත් කරුණු PowerPoint එකකට ගත්තු එකක් මේක අවශ්‍ය නම් මේ PowerPoint එක මට දාන්න පුළුවන් මේක ඒ පාසල් පෙළ පොතේ තියෙන වැදගත් කොටස් ටික PowerPoint එකට ගත්තු කොටසක් ඒක නිසා පොතේ තියෙනවා මේ කොටස් විවිධ තැන්වල තියෙන 23 වෙනි පිටුවේ ඉඳන් ඕකේ WhatsApp එකට මම මේක දාන්නම් මේ ඕකේ මම මේකටත් දාන්නම් මේකට Zoom එකට
එතකොට මේකට ලැබෙන්නේ නැත්නම් මට පස්සේ කියන්න මම එතකොට WhatsApp එකට දාන්න මේක PDF කරලා මම දෙන්නම් ඒක හොඳ වෙයි සමහරලාට මම මෙහෙම දාන්න මේක PowerPoint එක විදියට PDF කරවතින් PDF එකකුයි ෆොටෝ එකකුයි විදියට සේව් කරන්න බලන්න චුට්ටක් ඉන්න PDF JPEG තියෙනවා ෆොටෝ විදියට අවශ්‍ය නම් ඒකට මම සේව් කරන්න චුට්ටක් ඉන්න අපි එක චුට්ටක් ඉන්න මම ඒක දාන්නම් ෆොටෝ එකක් විදියට සේව් කරා සේව් ඕකේ මම ෆොටෝ එකක් විදියට සේව් කරා ඒක සේරම දැම්මොත් එහෙම WhatsApp එකට දාන්න පුළුවන් මම WhatsApp එකට මේ PDF එකක් විදියට WhatsApp එකට දාන්න මේකට chat එකට දාන්නම් මේක ෆොටෝ එකක් විදියට දුර පුතාලා ඩවුන්ලෝඩ් කරගන්න දෙකෙන් එකක් එතකොට මං ෆොටෝ එක විදියට මේකට දාන්න බලාපොරොත්තු වෙනවා දාන්න පුළුවන් චුට්ටක් ඉන්න දාන්න පුළුවන් වුණා එක ඩවන්ලෝඩ් මේ දූල පුතාලා අවශ්‍ය කට්ටිය ෆොටෝ එකක් විදියට අවශ්‍ය කට්ටිය දූල පුතාලා මේක ඩවන්ලෝඩ් කරගන්න නැත්නම් මම PDF එක වන්න PDF කරලා PDF එක වන්නම් ඒක හොඳ වෙයි ෆොටෝ එකක් විදියට ඩවන්ලෝඩ් කරගන්න කැමති දූල පුතාලා මේකට එහෙම ඩවන්ලෝඩ් කරගන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ කොටසේ වැදගත් ඒවා තියුනේ එතකොට අදිශ රාශියක් කියන්නේ මොකද්ද දායිශික රාශියක් කියන්නේ මොකද්ද ඊළඟට ඒවට උදාහරණ දුර වේගය කාලය කියන එක ස්කන්ධ දුර වේගය කාලය ස්කන්ධය කියන එක අදිශ රාශි දායිශික රාශි විදියට විස්ථාපනය ප්‍රවේගය ත්වරණය බර බලය ගම්‍යතාවය කියන එක අපි කතා කරේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දුර හා විස්ථාපනය කියන එක අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ දුර කියන එක මේක ලියා ගන්න දුර පුතාලා දුර කියලා ලියාගෙන 32ක් හරි ඉරි කෑල්ලක් හරි කමන්නේ දාලා ගමන් මගේ දිග කියලා ඊළඟට ගමන් මග අණුව වෙනස් වේ කියන එක ලියා ගන්න දුර පුතාලා දුර කියලා කියන්නේ එතකොට ගමන් මගේ දිග කියන එක එතකොට ගමන් මග අණුව වෙනස් වෙනවා දුර කියන එක ඊළඟට ලියා ගන්න විස්ථාපනය කියලා ලියා ගන්න විස්ථාපනය කියලා ලියාගෙන ආරම්භක ස්ථානයේ සිට පිහිටීමේ වෙනස දිග සහ දිශාව කියන එක ලියා ගන්න දුල පුතාලා මේ කොටසත් ලියා ගන්න එකටම එහෙමම චුට්ටක් ඉන්න ඒක හොඳ වේ එහෙම ලියා ගන්න එක ඒක සම්පූර්ණයෙන්ම ඒ කොටස ලියා ගන්න. එතකොට විස්ථාපනය කියලා ලියාගෙන මේකට උදාහරණයක් විදියට 200 මීටර කියන එක ලියා ගන්න උදාහරණයක් විදියට මෙතන උදාහරණයක් අත් වුණාම ඇති. මෙතන මේ දෙක ලියා ගන්න එතකොට ඒ කියන්නේ විශාලත්වය විතරක් නෙවෙයි දිශාව A වල ඉඳන් B වලට 160 මීටර නම් B වල ඉඳන් A වලට ඍණ 160 මීටර කියන එක ඒ කියන්නේ දිශාව. තියේ කියන එක දුර පුතාලා ලියා ගන්න එක වැදගත් වෙනවා. මේ දෙක ලියා ගන්න දුර පුතාලා
ලියාගෙන ඉවර නම් කියන්න. එතකොට දුර කියලා කතා කරේ ගමන් මගේ දිග කියන එක. ගමන් මගේ දිග කියන එක ගමන් මග අනුව වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න එක. විස්ථාපනය කියලා කතා කරේ ආරම්භක ස්ථානයේ ඉඳන් පිහිටීමේ වෙනස කියන එක දිග විතරක් නෙවෙයි දිශාව කියන එකත් වැදගත් කියන එක තමයි අපි කතා කරේ. ඕකේ. අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටසට අපි යන්න බලාපොරොත්තු වෙනවා. හරිද දුර පුතාලා හැමෝම ඊළඟ කොටසට යන වෙනවා. ඊළඟ කොටසේ තියෙන වැදගත් කොටස වේගය කියන එක. එතකොට වේගය කියන එක ඕකේ හරි. අපි වේගය කියන එක දුර පුතාලා මේක ලියා ගන්න. වේගය සමානයි දුර බෙදීම කාලය. මේක ලියා ගන්න. උඩාර්ථ දැක්වීම වැදගත් නෑ. මොකද මේ අවස්ථාවේදී අපි කලින් කතා කරලා තියෙනවා ඕනම දෙයක් විද්‍යාවේදී අර්ථකථනය කරන විදිය කතා කරලා තියෙනවා. දුර බෙදීම මෙතන කාලය කියලා තියෙන්නේ. එතකොට දුර බෙදීම කාලය කියලා දක්වලා තියෙන. එතකොට මේ කාලය කියන එක එකක් කරාම දුර සමානයි වේගය වෙනවා. ඒක දුර පුතාලා දන්න දෙයක් මේ සමීකරණයෙන්. එතකොට මේ කාලය කියන එක එකක් කරාම ඒ හරය එක වෙනවා. එතකොට ලවය සමානයි ලවය වෙනවා. ඒ කියන්නේ වේගය සමානයි දුර වෙනවා. එතකොට අපි අර්ථ දක්වන්නේ ඒ ආකාරයට. එතකොට ඒකක කාලයක් කියනවා. එතකොට මේ එක කියන එකට ඒකක කාලයකදී වස්තුවක් චලනය වන දුර තමයි වේගය. මේක එතකොට මේ දෙක සමාන වෙනවා. මේක එක වෙනකොට ඒක අපි අර්ථ දැක්වීම වලදී භාවිතා කරන්නේ. ඒක නිසා අපි මේ කොටස ලියාගන්නේ නැහැ. ඒක නිසා ඒක දූල පුතාලා හොඳින් මතක තියාගන්න. මේ සමීකරණය තුල ඒ අර්ථකථනය අන්තර්ගත වෙනවා. එතකොට කාලය කියන එක එක කරාම ඒකක කාලයකදී වස්තුව ගමන් කළ දුර කියන එක වස්තුව චලනය කරන දුර කියන එක තමයි වේගය කියලා කියන්නේ. ඊළඟට මේක ලියා ගන්න. ඊළඟ කොටස නියත ඒකාකාර වේගය කියලා ලියලා කාලයත් සමග වේගය වෙනස් නොවේ නම් ඒක තමයි අපි කියන්නේ නියත. එහෙම නැත්නම් ඒකාකාර වේගය කියලා. ඊළඟට අපි ලියා ගන්න තියෙන්නේ මධ්‍යක වේගය කියන එක. මධ්‍යක වේගය කියන එක ලියා ගන්න දූල පුතාලා. මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියන මේක ලියාගෙන ගමන් කළ දුර බෙදීම ගත වූ කාලය කියන එක ඒකකත් එක ලියා ගන්න. වරහණක් දාගෙන ලියන්න. කාලයත් සමග වේගය වෙනස් වේ නම් කියලා මෙතන යට වරහණක් එක ගේන්න මෙතනට. එතකොට නියත එතකොට ඒකාකාර වේගය නම් කාලයත් එක්ක වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා එතකොට එකම අගයක් තමයි ඒකේ තියෙන්නේ. නමුත් ඒකේ වේගය කාලයත් එක්ක වෙනස් වෙනවා නම් ක්‍රමානුකූලව එතකොට ඒ අවස්ථාවේදී අපි කියන්නේ මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියලා. එතකොට ඒක ගමන් කරපු මුළු දුර බෙදනවා ගත වූ කාලයෙන්. එතකොට අපිට ලැබෙනවා මධ්‍යක වේගය. බසයක් උනත් ඒක එකම වේගයෙන් ගමන් කරන්න බෑ. බසයක් ඒක ප්‍රායෝගික නෑ. වංගු තියෙනවා. ඊළඟට මිනිස්සු බස් එකෙන් බහිනවා නගිනවා.
ඒ වගේ හේතු නිසා එකම වේගයෙන් බසයක් දිගටම ගමන් කරන්න බෑ. එතකොට ඒ අවස්ථාවේදී අපි අර්ථකථනය කරන්නේ කොහොමද? බසය ගමන් කරපු මුළුදුර ඒකට ගත වූ කාලයෙන් බෙදුවාම අපිට ලැබෙනවා මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියන එක. එතකොට කාලයත් එක්ක ඒ වේගය වෙනස් වෙනවා නම් තමයි මේ අර්ථකථනය භාවිතා කරන්නේ. මේ ටික මෙහෙම ලියාගෙන අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් විතර දූල පුතාලා ඒක භාවිතා කරන්න. ඒ කියන්නේ කැලෙන්ඩර් එක පිටිපස්සේ පිටුව හරි කමන්නේ. ඒ මොකක් හරි කොළ කෑල්ලක් අරගෙන ලියන්න. ලියලා මතක තියාගන්න එක වැදගත් වෙනවා ඇත්තටම. නිකන් පොතක් බලලා ඒ හිතින් පාඩම් කරනවා කියන එක ඒක ප්‍රායෝගික නැහැ ඇත්තටම. ඒක දූල පුතාලා පාඩම් කළා අන්තිමට විභාගවලදී ලකුණු නැහැ කියලා කියන්නේ ඒ වටින්දා. ඒක නිසා අනිවාර්යයෙන්ම දූල පුතාලා ලියලා පුරුදු වෙන්න ඒක වැදගත් වෙනවා. ලියලා හොඳට පුරුදු වෙන්න. එතකොට කාලයත් එක්ක අනිවාර්යයෙන්ම ලකුණු විද්‍යාව කොටසේදී ලකුණු 90ක් 100ක් කියන එක තරම් අපහසු දෙයක් නෙවෙයි ඇත්තටම. ඒක නිසා මේක අපි මේ කතා කරපු වේගය කියන එක දුර බෙදීම කාලය කියන එක ඒකක ඊළඟට නියත ඒකාකාර වේගය කියන එක කාලයත් සමග වේගය වෙනස් වෙන්නේ නැත්තම් කියන එක අපි ඒකට ඒකාකාර වේගය කියලා කියනවා කියන එක ඊළඟට මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියලා බැලුවොත් එහෙම මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියන එක ඒක ගමන් කරපු මුළුදුර ගත වූ කාලයෙන් බෙදුවාම තමයි අපිට මධ්‍යක වේගය කියන එක ලැබෙන්නේ කියන එක. එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට මධ්‍යක වේගය කියන එක ඒ නැත්නම් සාමාන්‍ය වේගය කියන එක අපි අර්ථකථනය කරන්නේ කොහොමද? ගමන් කළ මුළුදුර බෙදීම ගත වූ කාලය කියන එකෙන්. එතකොට මේක අපි භාවිතා කරන්නේ කාලය කියන එක කාලයත් එක්ක වේගය කියන එක වෙනස් වෙනවා නම් තමයි මේක භාවිතා කරන්නේ. කාලයත් එක්ක වේගය වෙනස් වෙනවා නම් තමයි මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියන එක අපි අර්ථකථනය කරන්නේ. මේක දූල පුතාලා ලියා ගන්න අපි දෙවනි පාඩමේ සාරාංශය කරන්නේ දෙවනි පාඩමේ සාරාංශය මේක WhatsApp එකට පුළුවන් නම් මැසේජ් එකක් එවුවහම මම දාන්නම් මේක PDF එක හරි ෆොටෝ වුණත් කමක් නැහැ මේක දාන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය දූල පුතාලා දාන්න එක. එතකොට කාලයත් එක්ක වේගය වෙනස් වෙන්නේ නැත්නම් එතකොට අපි ඒකාකාරයෙන්ම නැත්නම් නියත වේගය කියන එක අපි අර්ථ දක්වනවා. කාලයත් එක්ක වේගය වෙනස් වෙනවා නම් මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියන එක අපි අර්ථ දක්වනවා. මෙතනට වෙනකන් දූල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න අපි ඊළඟ පිටුවට යන්න බලාපොරොත්තු වෙනවා. ඕකේ එහෙනම් අපි ඊළඟ පිටුවට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. අපි ඊළඟට කතා කරන්නේ ප්‍රවේගය කියන එක. ප්‍රවේගය කියන එකත් ලියා ගන්න දූල පුතාලා. ඒකයි මේ කොටස ලියා ගන්න ප්‍රවේගය කියන එක අර්ථ දැක්වීම මේක ලියා ගන්න ඒක වැදගත් වෙනවා. එතකොට මේ ප්‍රවේගය අර්ථ දැක්වීම මම කලින් කිව්වා වගේ මේ කාලය කියන එක ඒක ලියා ගන්න අවශ්‍ය නැහැ. මම දැන් ලියන කොටස එක කියලා කරාම එතකොට ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපනය. කියන්නේ මෙතන ලියලා තියෙන ඒකක කාලයකදී වස්තුවක විස්ථාපනය තමයි ප්‍රවේගය කියන්නේ. ඒක මතක තියාගන්න. එතකොට මේ සමීකරණය තියෙනකොට මේකෙදී ඕනම අවස්ථාවකදී මොකද්ද කරන්නේ? හරය කියන එක කරනවා. එතකොට හරය කියන එක කරාම එතකොට ඒ ලවය සමාන වෙනවා දෙපැත්තේ. එතකොට ඒ කියන්නේ ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපනයට. කාලය කියන එක එතකොට එකක් කරාම එතකොට ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපනය. ඊළඟට ලියා ගන්න මේ කොටස
නියත එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගය කියන එක නියත එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගය කියන එක බැලුවොත් එහෙම කාලයත් සමග ප්‍රවේගයේ විශාලත්වය මෙන්ම දිශාවද වෙනස් නොවේ නම් කියලා ලියාගන්න. කාලයත් එක්ක එතකොට ප්‍රවේගයේ විශාලත්වය වගේම දිශාවද වෙනස් වෙන්නේ නැත්නම් එතකොට ඒකාකාර එහෙම නැත්නම් නියත ප්‍රවේගය කියලා කියනවා. කලින් අවස්ථාවේදීත් අපි මධ්‍යක කියන එක කතා කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී එතකොට ප්‍රවේගය වෙනවා කලින් අවස්ථාවේදී වේගය එතකොට මේ අවස්ථාවේදී එතකොට ප්‍රවේගය කියන එක එතකොට ප්‍රවේගය කියන එක ඒකේ අර්ථකථනයත් ලියන්න දුල පුතාලා මේ කොටස ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය බෙදීම දෙක කියන එක ලියා ගන්න දුල පුතාලා එක වැදගත් කොටසක් මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය බෙදීම දෙක. මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය බෙදීම දෙක. මෙතෙන්ට වෙනකන් ලියාගෙන ඉවර නම් කියන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. ඕකේ අපි ඊළඟ කොටසට යනවා. තාම ලියන්න නම් කියන්න දුල පුතාලා අපි ඊළඟ කොටසට යනවා. ත්වරණය කියන එක එතකොට අපි ලියාගන්නේ ත්වරණය කියන එක මේ කොටස ලියාගන්න ත්වරණය කියන එක. ත්වරණය කියන එක ප්‍රවේගය බෙදීම කාලය කියන එක එතකොට අපි කලින් අවස්ථාවේදී කියලා තියෙන අර්ථ දැක්වීම කාලය කියන එක කරනවා. එතකොට ත්වරණය සමානයි ප්‍රවේගය වෙනවා. ඒ කියන්නේ ඒකක කාලයකදී වස්තුවක ප්‍රවේගය කියන එක තමයි ත්වරණය කියන්නේ අර්ථ දැක්වීම. එහෙම නැත්නම් කාලයෙන් බෙදනකොට අපි කියනවා යම් කිසි දෙයක් වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලාත් කියනවා. මේකේ මේ දක්වලා තියෙන මේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ කාලය හරියට තියෙනකොට අපි කියනවා ඒක වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. මේ අවස්ථාවේදී එතකොට ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා අපි කියනවා මේකට. ඕකේ මං අනිත් පිටුවට ගෙනියන්න චුට්ටක් ඉන්න තාම ලියනවා කියලා කිව්වේ. ඕකේ හරි ලියලා ඉවරනහම කියන්න දුල පුතාලා. ඕකේ පුළුවන් තරම් දේවල් මතක තියාගන්න එක අඩු කර මතක තියාගන්න ප්‍රමාණය අඩු කරගන්න ඒක වැදගත් වෙනවා විභාගයකට. එහෙම හැම දෙයක්ම මතක් කරලා මතක තියාගෙන ගිහිල්ලා ලියනවා කියලා කියන්නේ ඒ විභාගෙ ලියනකොට වැරදීම් වෙන්න පුළුවන් ප්‍රමාණයත් වැඩි. ඒ වගේම කල්පනා කරන්න තියෙන හැකියාවත් අඩු වෙනවා ඇත්තටම.
හරි ඕකේ අපි ඊළඟ කොටසට යමු. ඒක නිසා වැදගත් කරුණු හොඳින් මතක තියාගන්න. ඒකට මේ ෂෝට් නෝට් එකක් හදන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට තරණය කියලා කියන්නේ ප්‍රවේගය බෙදීම කාලය කියන එක ඒකක හොඳට මතක තියාගන්න. අපි නියත තරණය කියන එක ඊළඟට මන්දනය කියන එක අපි ලියාගත්තොත් එහෙම නියත තරණය එහෙම නැත්නම් ඒකාකාර තරණය කියන්නේ කාලයත් සමග තරණයේ විශාලත්වය මෙන්ම දිශාවද වෙනස් නොවේ නම්. එතකොට ඒ අවස්ථාවේදී එතකොට කාලයත් එක්ක තරණයේ විශාලත්වය විතරක් නෙවෙයි දිශාවද වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා නියත තරණය එහෙම නැත්නම් ඒකාකාර තරණය කියලා. නියත එහෙම නැත්නම් ඒකාකාර තරණය කියලා කියන්නේ කාලයත් සමග තරණයේ විශාලත්වය මෙන්ම දිශාවද වෙනස් වෙන්නේ නැත්නම්. නියත තරණය එහෙම නැත්නම් ඒකාකාර තරණය කියලා කියන්නේ කාලයත් සමග එතකොට තරණයේ විශාලත්වය මෙන්ම දිශාවද වෙනස් නොවේ නම් තමයි අපි කියන්නේ නියත තරණය එහෙම නැත්නම් ඒකාකාර තරණය කියලා. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස මන්දනය කියන එක බැලුවොත් එහෙම මන්දනය කියලා කියන්නේ ඍණතරණය. මේක වැදගත් කොටසක් මන්දනය කියලා කියනවා. ගොඩක් වෙලාවට විද්‍යාවේදී එනවා මේක. ඒක නිසා මතක තියාගන්න මන්දනය කියලා කියන්නේ ඍණතරණයක්. ඒ වගේම මේකත් මතක තියාගන්න එකත් වැදගත් කොටසක් ගුරුත්වජ තරණය කියන එක ගුරුත්වාකර්ෂණ බලය නිසා හට ගන්න තරණය කියලා ලියලා මේක ලියා ගන්න මේ කොටසත් ගුරුත්වජ තරණය කියන එක. මම මේකේ මේ PDF එක මේක ෆොටෝ ටික දැම්ම PDF එකක් දාන්නම් දූල පුතාලා මේක අන්තිමට තියෙන ගණන් ටික අනිවාර්යෙන් හදන්න කලින් දූල පුතාලා හදපු ගණන් තියෙන ඒවත් තියෙනවා නමුත් ඒක හදන්න ආපහු පාරක් ඒක වැදගත් වෙනවා හදලා දාන්න ගණන් ටික පන්තියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා හදලා ගණන් ටික දාන්න පුළුවන් වෙලාවට මම බලලා දෙන්නම් එදාම බල්ල දෙන්න බැහැ ඇත්තටම ඒක නිසා සමහරවිට සතියක් විතර යන්න පුළුවන් ඒ දවස් අනුව ඒක නිසා එනමුත් හදලා දාන්න ඒක වැදගත් වෙනවා මොකද දූල පුතාලා කරන අඩුපාඩු කියන එක ඒක බලනකොට හදා ගන්න පුළුවන් අඩුපාඩු තියෙනවා ඒක නිසා ඒව බලන එක කරලා දාන එක වැදගත් වෙනවා පරක් වුණාට බලලා දෙන්න පරක් වුණාට පොඩ්ඩක් ඒක දාන්න අපි ඊළඟ කොටස බැලුවොත් එම හරිද එතකොට මේ කොටස අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා තාම ලියනු නම් කියන්න අපි තරණය කියන එක කතා කරා ප්‍රවේගය කියන එක ඕකේ අපි ඊළඟ කොටසට යන්න පුළුවන්ද ඕකේද අපි තරණය කියන කතා කරා ප්‍රවේගය බෙදීම කාලය කියන එක එතකොට එක ඒකක කතා කරා ඊළඟට නියත ඒකාකාර තරණය කියන එක කතා කරා එතකොට කාලයත් එක්ක තරණයේ විශාලත්වය මෙන්ම දිශාවද වෙනස් වෙන්නේ නැත්නම් අපි එකට ඒකාකාරයෙන්ම නැත්නම් නියත තරණය කියලා කතා කරා ඊළඟට මන්දනය කියන එක කතා කරා ඍණ තරණය කියන එක ඊළඟට ගුරුත්වජ තරණය කියන එක කතා කරා ගුරුත්වාකර්ෂණ බලය නිසා හට ගන්න තරණය කියලා ඒක නිසා මේ කොටස්
සතියක් දෙකක් විතර සතියට දවස් දෙක ගානේ දූල පුතාලා ලිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම හොඳින් මතක හිටිනවා. ඊට පස්සේ ගණන් ටිකක් හැදුවාම ඕන විභාගයකට උපරිම ලකුණු ගන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. තමන් හොඳට දැනගෙන ඒක සතියට දෙපාරක් විතර අනිවාර්යෙන් ලියන්න. ශබ්ද නගල කියවමින් ලියලා ඒක කරන්න ඒක වැදගත් වෙනවා දූල පුතාලට උපරිම ලකුණු ලබා ගන්න. ඒක වැදගත් වෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පස්තාර කියන එක. පස්තාර කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විස්ථාපන කාල පස්තාරය කියලා ලියලා මේක සිරස් අක්ෂය ඇඳගන්න තිරස් අක්ෂය ඇඳගන්න. එතකොට මෙතන මේ අක්ෂය ඇඳගෙන මැදින් මෙහෙම රේඛාව ඇඳගන්න විස්ථාපන කාල පස්තාරය කියලා ලියන්න. එතකොට මේ විදිහට ඇඳගත්තා කමන්නේ. මේක උතන සිරස් රේඛාව කියන එක වැදගත් වෙනවා. තිරස් රේඛාව කියන එක වැදගත් වෙනවා. මේ ප්‍රස්ථාරය කියන එක වැදගත් වෙනවා. ලක්ෂ මේ ලක්ෂ කියන එක වැදගත් වෙනවා. ඒක ඇඳගෙන ප්‍රවේගය කියන එක සල්ල රේඛීය පස්ථාරයේ අනුක්‍රමණය කියලා ලියාගන්න. ඊට පස්සේ විස්ථාපන කාල පස්ථාරයක එතකොට අනුක්‍රමණයෙන් පෙන්눔 කරන්නේ ඒකේ ප්‍රවේගය කියන එක අපි තේරෙන එතකොට. ඊළඟට ප්‍රවේග කාල පස්ථාරය කියලා ලියාගෙන මේ අවස්ථාවෙත් එතකොට මේ සිරස් කොටස තිරස් කොටස ඊළඟට ඒකක කියන එක ඒක ලියා ගන්න. එතකොට ඒකක ලියාගෙන ඊට පස්සේ මේකෙදී ත්වරණය කියන එක සල්ල රේඛීය පස්ථාරයේ අනුක්‍රමණය කියන එක විස්ථාපනය කියන්නේ පස්ථාරයේ වර්ගඵලය කියලා ඒක ලියා ගන්න. විස්ථාපනය කියලා කියන්නේ පස්ථාරයේ වර්ගඵලය කියන එක. ත්වරණය කියලා කියන්නේ සල්ල රේඛීය පස්ථාරයේ අනුක්‍රමණය. ඒක වැදගත් කොටස. එතකොට මේ පස්ථාර කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. මේ පස්ථාර කියන එකත් සතියට දවස් දෙකක් අනිවාර්යයෙන්ම ඇඳලා බලන්න. එතකොට මේ පස්ථාරය ඇඳලා ඒකේ ලියන්න. එතකොට ප්‍රවේගය සරල රේඛීය පස්ථාරයේ අනුක්‍රමණය වෙනවා කියලා ලිව්වහම කාලයත් එක්ක දූල පුතාලේ ඔළුවේ මේක තැම්පත් වෙනවා ඇත්තටම. ඒක නිසා මේ සරල රේඛීය මේ පස්ථාර කියන එක විස්ථාපන කාල පස්ථාර කිව්වහම තිරස් අක්ෂයේ තියෙන මොකද්ද සිරස් අක්ෂයේ තියෙන මොකද්ද ඒකක මොකද්ද ඒකේ අනුක්‍රමණය මොකද්ද වර්ගඵලය මොකද්ද කියන මේ හැම දෙයක්ම දන්නේම නැතුව දූල පුතාලා දන්න දේවල් බවට පත් වෙනවා. මේ පස්තාර දෙක ඇඳ ගන්න. එතකොට අපි ඒක ඇඳගෙන ඉවරුනහම ඊටු කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපිට තව පොඩ්ඩයි තියෙන්නේ මේ කොටසේ. අපි ඒ කොටස කතා කරලා අපි මේ දෙවෙනි පාඩම අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සාරාංශය දෙවෙනි පාඩමේ ඇඳගෙන ඉවර නම් කියන්නේ කොටසත්
දූල පුතාලා ලියාගෙන ඉවර වෙලා කියන්න. එතකොට ඊට පස්සේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස ඉතාම වැදගත් කොටසක්. මේ විස්ථාපන කාලපස්ථාර ප්‍රවේග කාලපස්ථාර කියන කොටස් මේ ඉතාම වැදගත් කොටස්. දූල පුතාලා ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියන දූල පුතාලා ඉන්නවා කියන්න. තාම ලියනවද? ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඕකේ හරි. ලියාගෙන ඉවරුනහම ලියලා ඉවර කියලා දාන්න. තාම ලියන දූල පුතාලා. අපි මේ පස්ථාර කියන එක වැදගත්. ඇත්තටම විභාගවල ගොඩක් වෙලාවට පස්ථාර එනවා. එතකොට විස්ථාපන කාල පස්ථාරයක y අක්ෂය කියන්නේ විස්ථාපනය, කාලය කියන්නේ x අක්ෂයෙන් පෙන්වන්නේ. එතකොට කාර්ය තත්පර, විස්ථාපනයේ මීටර. එතකොට මේකේ අනුක්‍රමණයෙන් එතකොට ප්‍රවේගය කියන එක ලැබෙනවා. ප්‍රවේග කාල පස්ථාරයක් වෙනකොට ප්‍රවේගයේ තියෙන y අක්ෂයේ, කාලයේ තියෙන x අක්ෂය. එතකොට ප්‍රවේගය කියන්නේ තත්පරයට මීටර. එතකොට කාලය කියන්නේ තත්පර. එතකොට ඒකේ අනුක්‍රමණයෙන් එතකොට තරණය කියන එක ලැබෙන. තරණය සල් රේඛීය පස්ථාරය එතකොට අනුක්‍රමණය. ඊට පස්සේ විස්ථාපනය කියන එක ප්‍රස්ථාරයේ වර්ගඵලය වෙනවා. ඒ කියන්නේ දූල පුතාලට තේරෙනවා ඇති මේ මෙතන ms ඍණ 1 කියලා තියෙන්නේ. ms ඍණ 1 වැඩි කිරීම. මෙතන කාලය කියන්නේ එතකොට S කියන එක, ඒ කියන්නේ මීටර කියලා කියන්නේ විස්ථාපනය තමයි මීටර වලින් එන්නේ. එතකොට අනුක්‍රමණයේදී වෙන්නේ මොකද්ද? ms ඍණ 1 බෙදීම කියන එක. එතකොට මෙහෙම බෙදීම කියලා ලියන්න. තත්පර ඒ කියන්නේ ms ඍණ 2 කියලා ඉන්නේ. එතකොට මේක තරණය. එතකොට දූල පුතාලා මේක අමතක වුණත් මේක බෙදලා බලන්න. මේක ඒ කියන්නේ මේකේ ඒකකය ms ඍණ 1, මේකේ ඒකකයේ තත්පර. එතකොට මේක බෙදුවාම ms ඍණ 2, ඒ කියන්නේ අනුක්‍රමණය තමයි ලැබෙන්නේ. අනුක්‍රමණයෙන් ලැබෙන්නේ තරණය කියන එක. එතකොට මේක වැඩි කරාම ms ඍණ 1
එතකොට ms ඍණ එක s වලින් වැඩි කරාම එතකොට m වෙනවා. ඒ කියන්නේ විස්ථාපනය තමයි මේකේ වර්ගඵලයෙන් ලැබෙන්නේ. එතකොට විස්ථාපනය තමයි පස්ථාරි වර්ගඵලයෙන් ලැබෙන්නේ. තරණය තමයි අනුක්‍රමණයෙන් ලැබෙන්නේ. එතකොට තරණය කියන එක සරල රේඛීය පස්ථාරය එතකොට අනුක්‍රමණයෙන් ලැබෙනවා. දුල පුතාලා තාම ලියනවද? අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියන නම් කියන්න ලියනවා කියලා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි සමීකරණ කියන එක ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සමීකරණ කතා කළා අපි පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සමීකරණ කියන කොටස කතා කළා. සමීකරණ කියන එක අපි සමීකරණ 4ක් මේ අවස්ථාවේදී කතා කරනවා. සමීකරණ 4ක් කතා කරනවා. එතකොට පළවෙනි සමීකරණය වෙන්නේ මේ සමීකරණේ ඉතා වැදගත් සමීකරණ 4ක්. මේ සමීකරණ 4 දුල පුතාලා එක මතක තියාගන්න. එතකොට මේකෙදී මේ කොටස ලියා ගන්න. එතකොට විස්ථාපනය x කියලා කියන්නේ අවසාන ප්‍රවේගය කියන එක v කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය v බිඳුව කියලා කියන්නේ ත්වරණය කියන එක a කියලා කියන්නේ කාලය කියන එක t කියලා කියන්නේ. එතකොට මෙහෙම අපි මේක අවස්ථාවේදී මුල්ම සමීකරණය x සමානයි. එතකොට විස්ථාපනය සමාන වෙනවා ආරම්භක ප්‍රවේගය වැඩි කිරීම කාලය එකතු කිරීම භාගයයි at වර්ගය. x සමානයි v බිඳුවයි t එකතු කිරීම භාගයයි at වර්ගය කියන එක පළවෙනි සමීකරණය. මේ අවස්ථාවේදී එතකොට නියත ඒකාකාර ප්‍රවේගයකදී වෙන්නේ මොකද්ද? a කියන එක බිඳුවක් වෙනවා. x සමාන වෙනවා ut v බිඳුවයි t වලට. මේ ටික සේරම ලියා ගන්න. මේ කොටස් ඉතාම වැදගත් කොටසක් මේක. ඒක දූල පුතාලා උසස් පෙළට ගියත් මේ සමීකරණ භාවිතා කරනවා. ඒක නිසා මේක ඉතාම වැදගත් කොටසක්. ඒක දූල පුතාලා මතක තියාගන්න. උසස් පෙළදීත් අනිවාර්යයෙන්ම මේක භාවිතා කරනවා. ඒක ගණිතයට ගියත් භෞතික විද්‍යාංශයට ගියත් එහෙමයි. ජීව විද්‍යාංශයට ගියත් අනිවාර්යයෙන්ම භෞතික විද්‍යාව කියන එකේ තියෙනවා. ඒ වගේම විවහාර ගණිතය කියන එකේ මේ කොටස් තියෙනවා. ඒක නිසා ඒ මොන විද්‍යා විෂය මොන එකකින් ඉගෙන ගත්තත් දූල පුතාලා ඉගෙන ගත යුතුයි. ඒක නිසා ඊටාම වැදගත් කොටසක්. ඒක නිසා හොඳින් මතක තියාගන්න මේ සමීකරණ 4. මේ අවස්ථාවේදී සමීකරණ 4 ලියා ගත්තට පස්සේ මතක තියාගන්න මේ අවස්ථාවේදී හැම එකකම නැති දෙයක් තියෙනවා. එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම විස්ථාපනය තියෙනවා, ආරම්භක ප්‍රවේගය තියෙනවා. මේකෙදී v කියන එක නැහැ. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය මේකේ සඳහන් වෙන්නේ. මේක බැලුවොත් එහෙම මේකෙදී විස්ථාපනය කියන එක නෑ. ඒ කියන්නේ x කියන එක මේ සමීකරණේ සම්බන්ධ වෙලා නැහැ. මේ සමීකරණේ බැලුවොත් එහෙම t කියන එක නෑ මේ සමීකරණේ. මේ සමීකරණේ බැලුවොත් එහෙම a කියන එක මේ සමීකරණේ නෑ. එතකොට මේ සමීකරණ 4ක් තියෙන්නේ. එතකොට මේ සමීකරණ 4 එතකොට අපි a කියන එක ගානෙත් නෑ, ප්‍රශ්නෙටත් නෑ. ඒ වගේම දීලා තියෙන දත්තවලත් නැත්නම් අපි මේ සමීකරණය භාවිතා කරන්නේ. t කියන එක කාලය කියන එක ගානේ සඳහන් කළත් නෑ, ප්‍රශ්නේ අහලත් නැත්නම් අපි මේ සමීකරණය භාවිතා කරන්නේ.
ඒ වගේම x කියන ඒ කියන්නේ විස්ථාපනය කියන එක ප්‍රශ්නේ දීලත් නැහැ. ප්‍රශ්නේ උත්තරේ විදියට අහන්නෙත් නැත්නම් අපි මේ සමීකරණය තමයි භාවිතා කරන්නේ. ඊළඟට අපි අවසාන ප්‍රවේගය v කියන එක ගානේ දීලත් නැතුව ප්‍රශ්නේ විදියට අහන්නෙත් නැත්නම් එතකොට අපි මේ සමීකරණය භාවිතා කරන්නේ. ඒක නිසා දූල පුතාලා මේ සමීකරණ ටික දැනගත්තට වැඩක් නෑ. ඒව මොන අවස්ථාවේදීද භාවිතා කරන්න කියන එක දැනගත යුතුයි. එතකොට මේ සමීකරණ ටික මතක් වුණාම එතකොට මේකෙදි ඒ ප්‍රශ්නේ දීලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන ටික අපි ලියා ගන්නවා ඉස්සෙල්ලා x දන්නවද v දන්නවද v බිඳුව දන්නවද a දන්නවද t දන්නවද කියලා අපි මොකක් හරි ප්‍රශ්නේ මේක විසඳන්න කියලා තියුණොත් එහෙම ඒකට ප්‍රශ්නාර්ථයක් දාගත්තොත් එහෙම දීලා නැති එක නම් එතකොට ඒ අවස්ථාවේදී අපි මේ සමීකරණය භාවිතා කළා මේ සමීකරණය භාවිතා කරාම අපිට a කියන එක හොයන්න පුළුවන් ඉතුරු ටික භාවිතා කළා t කියන එක හොයන්න පුළුවන් ඉතුරු ටික භාවිතා කළා ඒ වගේ මේ අවස්ථාවේදී දීලා තියෙන ටික මේ අවස්ථාවේ මේ දක්වලා තියෙන x කියන එක v කියන එක v බිඳුව කියන එක a කියන t කියන මේ කොටස් තුනට අපි මේ කොටස් පහට බෙදුවොත් එහෙම ඒකේ මොකද්ද දන්නේ නැත්තේ කියන එක එහෙම නැත්තම් ඒක ඒ කියන්නේ ප්‍රශ්නේ අහන කොටස ඒ වගේම ප්‍රශ්නේ කිසිම සඳහනක් කළා නැති කොටස කියන දෙක ඒක හොඳින් බලන්න ප්‍රශ්නේ කිසිම සටහනක් කළා නැති කොටස මේකෙදී v නම් අපි මේ පළවෙනි සමීකරණය දක්වනවා x නම් ඒ කියන්නේ විස්ථාපනය නම් දෙවෙනි සමීකරණය දක්වනවා කාලය නම් තුන්වෙනි සමීකරණය තරණය නම් හතරවෙනි සමීකරණය භාවිතා කරලා පුළුවන් අපිට නොදන්න දේ හොයන්න. ඒක හොඳට මතක තියාගන්න සමීකරණ දැනගත්තට වැඩක් නෑ මොන අවස්ථාවේදී භාවිතා කරන්න කියන එක හොඳින් මතක තියාගන්න. අපි ඉස්සරහට ගණන් වලදී මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතනින් මේ පාඩම අවසන් කරනවා ඊළඟට තියෙන සාරාංශය කියන එක ඒක අපි මුලින් කතා කරපු ටිකමයි. ඒක නිසා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දූල පුතාලට අහන්න පුළුවන්. අපි මෙතනින් අදට පාඩම නතර කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.